හරි. මම හිතන සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නේ. අපි කතාව නතර කරපු තැනට යන්. පළවෙනි එක වෙනුවෙන් එහෙනම් මුල්ට 10ක් කැප කරන්න වෙනවා නේද මල්ෂාන්? ඔව් සර්. දෙවැනි එකටත් 10ක් කැප කරා කියලා හිතමු. එතකොට කැප කිරීමට පඬිවදන මොකද්ද මල්ෂාන්? මොකද්ද සර්? කැප කිරීම කියන එකට කියන පඬිවදන? ආස්තික පිරිවැය. එහෙනම් තුන්වෙනි එකටත් 10 වෙන්නේ නැතිනේ. එහෙම වුණොත් මොන ආස්තික පිරිවැයද? ස්ථාවර ආස්තික පිරිවැය. එහෙම වුණොත් ස්ථාවර ආවස්තික පිරිවැය. මෙහෙම වුණොත් 10 8 6. එහෙම වුණොත් හීනන ආස්තික පිරිවැය. 10 12 15. එහෙම වුණොත් වැඩෙන ආස්තික පිරිවැය. දැන් වාගේ මං ඇහුවේ මෙතන 10 නම් ඊළඟට එන උත්තරේ 8ද මොකද කියලා නේද ඇහුවේ 10ද 12ද කියලා. ඔව් සර්. 10 දැම්මොත් මොන ආවස්තික පිරිවැයද? ස්ථාවර ආස්තික පිරිවැය. ඔයා 8 දැම්මනම් හීනන ආස්තික ඔයා පිරිවැය. 12 දැම්මනම් වැඩෙන ආස්තික පිරිවැය. ඔයාගේ උත්තරේ මොකක්ද එතකොට? එන්න ඕන 8ද 10ද 12ද? 12 නේ සර්. ඇයි ඒ? සාමාන්‍යයෙන් පවතින්නේ වැඩෙන ආස්තික පිරිවැය. දැන් තේරෙනවා නේද? අපි ඒ වෙලාවේ නිෂ්පාදන හැකියාවක් වලදී ওই ප්‍රශ්නේ අහුවනම් ගේමම්ම නැතුව කියනවනේද වැඩෙන ආස්තික පිරිවැය කියලා? ඔව් සර්. හැබැයි දැන් මෙතන අහන්නේ ඒක මතක් කරලා මෙතෙන්ට උත්තර දෙන්න ඕන. ඕන් දැක්කද? වැඩේ ලේසි නෑ. හැබැයි වැඩේ අමාරුත් නෑ. ඔයා හොඳ සී බුද්ධියෙන් හිටියා නම් ඔයාට හිතෙනවා 10 ආව. 10 ආවොත් සමානයි. සමානයි කියන්නේ ස්ථාවර. 8 දැම්මොත් අඩුයි. අඩුයි කියන්නේ හීන වෙන. 12 දැම්මොත් වැඩෙන. ඔය ප්‍රායෝගිකව වැඩිපුර අපිට හම්බ වෙනවගේ කවුද? වැඩෙන. වැඩෙන ආස්තික. එහෙනම් ඔයා දානවා මෙතෙන්ට 12ක් ඕන. ඊළඟට බොරු ඉලක්කම් ටිකක් දාන්නේ 15. ඔය වගේ ඒවා. හරි. දැන් මම ඔයාගෙන් අහන ප්‍රශ්නයක්. ඔන්න මම ඔයාගේ ප්‍රශ්නයක් අහනවා. මේ දවස්වල වෙළඳපොලේ ගඩොල් කැටයක් පුතා රුපියල් දැන් ගඩොල් වලට තියෙනවනේ මිල. ඔව් සර්. එතකොට මේ දවස්වල වෙළඳපොලේ ගඩොල් කැටය රුපියල් 10යි. එහෙනම් ඔයා පළවෙනි එක හදලා 10ට දෙන්න පුළුවන් ඔයාට? ඔව් සර්. ඇයි වෙළඳපොලේ 10යිනේ. නේද මේ බලන්න. ඔන්න මම මෙතන ලියන්නම් ප්‍රයිස් එක මිල. මිල 10යි. දැන් ඔයාට කොච්චර කොස්ට් එකක් ගිහිල්ලා තියෙනවද පළවෙනි එකට? 10ක් සර්. 10ක් ගිහින් තියෙනවා. ඔයාට මේක කීයට විකුණ ගන්න පුළුවන්ද? 10කට. එතකොට ඔයාගේ පිරිවැය ආවරණ වෙනවද නැද්ද? ආවරණ වෙනවා සර්. ආවරණ. දෙවෙනි ගඩොල් කඩේ හැදුවොත් ඔයාට ඒකට කීයක් යනවද? 12ක්. හැබැයි විකුණන්න වෙන්නේ කීයද? 10කට. එහෙනම් ඔයාට 12 කවර වෙන්නේ නැහනේ? නෑ සර්. එහෙනම් ඔයා මේ වෙලාවේ දෙවෙනි ගඩොල් කඩේ හදනවද? නෑ සර්. දෙවෙනි ගඩොල් කට හදන්න හැකියාව එන්නේ මිල කීයක් වෙච්ච දවසද? අවම 12ක්. අවම 12ක්. ඒ කියන්නේ වෙළඳපොලේ මිල 12ක් වෙච්ච දවසට මිල වැඩි වෙච්ච දවස 12 දක්වා ඔයාට දෙවන ගඩොල් කටේ දාන්න හැකියාව වෙනවද? ඔව් සර්. හැකියාව වැඩි වුණා. දෙවන ගඩොල් කැටය කටේ නෙමෙයි දෙවන ගඩොල් කැටය වෙළඳපොලට දාන්න හැකියාව වෙනවා. තේරුණානේ? ඔව් සර්. ඔන්න දැන් වෙළඳපොලේ රුපියල් 12යි. මිල. දැන් එන ඔයා ගඩොල් කැට දෙකක් දානවා. පළවෙනියක් දානවා දෙවෙනියක් දානවා. හැබැයි ආට තුන්වෙනියම වෙළඳපොලට දාන්න තවම හැකියාව තියෙනවද? නෑ සර්. බෑ. ඒ හැකියාව වෙන්න නම් මිල කීයට වැඩි වෙන්න ඕන? 15ට. 15ට. එහෙනම් ඔයාට පේනව නේද? මිල වැඩි වෙන්න තමා අපිට අර වැඩි වෙන ආවස්තික පිරිවේ ආවරණය කර ගැනීම හැකියාව එන්නේ. හවුද? ඔව් සර්. ඒක තමයි ඔය කියන්නේ නිෂ්පාදකයාගේ හැකියාව කරේ බලපෑම කියන්නේ. වරහන් ඇතුළේ ලියා ගන්න මාතෘකාව ඉස්සරහින් වැඩි වෙන ආවස්තික පිරිවැය නීතිය ලියා ගන්න. නිෂ්පාදකයාගේ හැකියාව කරේ බලපෑම කියන ඉස්සරහින් ලියා ගන්න වැඩි වෙන ආවස්තික පිරිවැය නීතිය.
හරි. ඔන්න දැන් මම කියයි යනවා බලන්න. ඔන්න මම කියයි යන හැමෝම උදේ අහගන්න. නිෂ්පාදකයාගේ කැමැත්ත කෙරේ බලපෑම. භාණ්ඩයේ මිල ඉහළ යන විට නිෂ්පාදකයාට හිමි වන ලාභය ඉහළ යන බැවින් නිෂ්පාදකයා අදාළ භාණ්ඩය වැඩිපුර සැපයීමට පෙළඹේ. දෙවැනි එක නිෂ්පාදකයාගේ හැකියාව කෙරේ බලපෑම. භාණ්ඩයක නිෂ්පාදනයේ ඒක ප්‍රමාණය වැඩි කිරීමේදී නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ක්‍රමයෙන් ඉහළය. එසේ ඉහළ නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට නම් භාණ්ඩයේ මිල ඉහළ යා යුතුය. එම නිසා භාණ්ඩයක මිල ඉහළ ගිය පසු නිෂ්පාදනය වැඩි කිරීමේදී ඇතිවන ආන්තික පිරිවැය පියවා ගැනීමට නිෂ්පාදකයාට අවස්ථාව ලැබේ. එම නිසා භාණ්ඩයක මිල ඉහළ යන විට නිෂ්පාදකයන් එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයද වැඩි කරයි. ඇති දෙයක් නැහැ. සැපයුම් ලේඛනයේ සැපයුම් වක්‍රය ගැන කතා කරමු. මෙන්න සැපයුම් ලේඛනයක් තමයි බොරුවට ලියනවා QS 2යි 4යි 6යි 8යි 10යි 10යි 20යි 30යි 40යි 50. මේ ලියුවේ සැපයුම් ලේඛනයක්. සැපයුම් ලේඛනයක් කියලා කිව්වේ මොකද්ද? විකල්ප මිලයි විකල්ප ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය සංඛ්‍යාත්මකව පෙළ ගැස්සුවා. සංඛ්‍යාත්මකව පෙළ ගැස්සුවා. ඒකට කියනවා පුතා සැපයුම් ලේඛනයක්. විකල්ප මිලයි විකල්ප සැපයුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය. මේ සම්බන්ධය වලට ගේන්න පුළුවන් ප්‍රස්තාරික රූප සරහනකට ගේන්න පුළුවන්. ප්‍රස්තාරික රූප සරහනකට. ඒ ගෙන්නපු දවසට අපි කියනවා ඒකට සැපයුම් මොකක් කියලාද? සැපයුම් වක්‍රය. සැපයුම් වක්‍රය. right. දැන් අද පුළුවන් ඕනනම් කෙනෙක්ට ලබන සතියේ මේ මම තමා උත්තර දෙන්නේ සර් එක්ක කතා කරන්න කියලා ඕන අද එක්කෙනට වෙන් කරගන්න පුළුවන්. මම නම් කියනකොටදී මම කැමති එහෙම ඉදිරිපත් වෙනවා. එයාට පුළුවන් ඔන්න දානවා. හරිද? right. මොකක්ද කියන්න බලමු. ඒ කියන්නේ උමානි hina මූණක් දාලා තියෙන්නේ මට කිචේටද නැත්නම් කැමතියි කියලා. අනේ ඵලයන් බං කියලා hina මූණක් දැම්මේ නැත්නම් මම ලබන සති උත්තර දෙනවා කියලා. ඔය කැමති නම් ඉඟි බිඟි පාන්න නැතුව ගෙලින්ම කියන්න ඕන නේද මල්ජා? කොල්ලොන්ට ඌව තේරෙන්නේ නැහැ නේද? අන්න හරි අන්න. අපිට ඔය hina මූණයි අනන මූණයි දෙකම එකයි කියලා හිතෙන සමානලා. හරි. අයකල hina මූණ තුනක් දා. හරි. ලබන සතියේ එන උමානිගේ අවස්ථාව. right. සූදානම් වෙන්න. පාට ගන්න පුළුවන් ඔයාගේ අවස්ථාව. බල කරන්නේ නැහැ. මම ඉඳලා හිටලා ඔය මුළු ගැන්විලා ඉන්න සමහර අය නම් ඇදලා ගන්නවා. මොකද එහෙම දෙන්න බෑනේ. මගේ භූමිකාවේ කොටසක් තමයි ඔයා කොහොම හරි ෆෝවර්ඩ් කරලා ගන්න. right. එහෙනම් සැපියුම් ලේඛනය දීලා තියෙනවා. අඳින්න බලන්න ටක් ගාලා සැපියුම් වක්‍රේ. අඳින්න සැපියුම් වක්‍රේ ටක් ගාලා. හැමෝම සැපියුම් ලේඛනය කියන ඉස්තර තියන්න අපි නෝක පස්සේ ලියාගමු නෝට්. සැපියුම් වක්‍රේ හරියට අඳින්න.
හරි. ඇති වෙලාව. වෙලාව ඇති 10 20 30 40 50 60 150 300 450 600 right 20 බිඳුවයි තියේදී 150යි 40දී 300යි කොහමද ආවේ මල්ෂාන් ඔව් සර් දැන් මූල ලක්ෂයෙන් දාන්න ඔහොම ආවේ සර් හොඳයි මේ විදියට අදපු කට්ටිය හරි සමහර අය පටන් ගන්න ඇති 20 30 40 50 60 කියලා. ඇයි ලේඛනේ තියෙන්නේ එහෙමනේ? එහෙම පටන් ගත්ත කට්ටියගේ මූල ලක්ෂයෙන් තමයි යන්නේ. එහෙම පටන් ගත්ත කට්ටියගේ මූල ලක්ෂයෙන් තමයි යන්නේ. මේකා. දුලාජ් එහෙම නේද ගියේ? මූල ලක්ෂය නේද දුලාජ් ගියේ? දුලාජ් නෑ සර්. මේ විදිහට ගියේ මම ඇඳලා තියෙන විදිහටද? ඔව් සර්. ඇත්ත කියනවා. නෑ සර් ඇන්දේ නෑ. ඒකනේ. දැක්කද? ඇන්දේ නෑ කියන එක වෙනම කතාවක්. ඇන්දේ නැති එක ඇත්ත. ඇන්දනම් ඔයා මෙහෙම අඳින්නේ. මොකද මට සිග්නල් එක එව්වා. හරිද? උමානි මූලක්ෂර නේද ගියේ? උමානි නෑ සර්. මේ විදිහට දැන්දේ. ඔව් සර්. මේ 20 පටන් ගන්නද ගින් තියෙන්නේ. ඔව් ඔව්. හොඳයි. ඒකෙත් මට පොඩි සැකයක් තියෙනවා මට. මූල ලක්ෂ්‍ය නිකන් ගියා වගේ අදහස මට එනවා. රයිට් කමක් නැහැ. ඔයා මෙහෙම ඇන්දන හොඳ සී බුද්ධි ඉඳලා තියෙනවා. හොඳයි. යනවා සැපියුම් සමීකරණයට. සැපියුම් සමීකරණයට යනවා. මට මල්ෂාන් කියන්න බලන්න පුතා ඉල්ලුම් සමීකරණයේ පොදු ආකාරය QD සමානයි A ඍණ BP. A ඍණ BP නේ. right. සැපියුම් සමීකරණය කොහොමද පුතා වෙන්නේ? QS සමානයි A ධන BP. අයියෝ ඇති දෙයක් නැහැ. මෙතන A කිව්වේ කවුද? අන්තක්කණ්ඩය. මොන අන්තක්කණ්ඩයද? මිල බිඳුවේදී. ඉල්ලුම් ප්‍රමාණය. හරියට බැලුවොත් ඉල්ලුම් වක්‍රය ගිහිල්ලා මොන අක්ෂය කපන තැනද? මිල අක්ෂය කපන තැනද ප්‍රමාණ අක්ෂය කපන තැනද? ප්‍රමාණ අක්ෂය කපන තැන. අන්න හරි. මේ ඉස්සරහින් ඉන්න එක්කෙනාව කපන තැනනේ. එහෙනම් මෙතන කතන්දරේ ඇති. මෙතන ඒ කියන්නේ කවුද පුතා? ඒත් අන්තක්කණ්ඩයම තමයි. හරිද? හරි සර්. එයාගේ කතන්දරේ මොකද? මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය. ඒ කියන්නේ වක්‍රේ ගිහිල්ලා කවුරු කපන තැනද? ප්‍රමාණක්ෂය. ප්‍රමාණාක්ෂය කපන තැන. මෙතන තිබෙ මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම. ඒ නිසා මොකක්ද ලකුණ? ඍණ. මෙතන තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධය. එහෙනම් මොකක්ද ලකුණ? ධන. මෙතන B හෙව්වේ පැත්තකට ගිහිල්ලා කොහොමද B හෙව්වේ? B සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. right උඩ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P නේ. ඔව් සර්. එහෙනම් මෙතන QD කියලා දැම්මත් කමන්නේ. මෙතන කොහොමද B හොයන්නේ? ඩෙල්ටා QX බෙදීම මොකද්ද නාඩිය? මොකද්ද නාඩිය ළඟ එක? යට. එහෙනම් ළඟ එක P නේද? ඔව් සර්. ඩෙල්ටා P ඩෙල්ටා QS හවුද? ඔව් සර්. හරි. ඉතින් ඇති දෙයක් නැහැ. එහෙනම් අපි ගානක් හදමු. හරි.
ඉස්සලා ඔය ටික බලන්න තියෙනවද කියලා. QS කියන්නේ සපේන ප්‍රමාණයක විචල්යයක් නු. ඒ කියන්නේ සිරස්සන්තක් කණ්ඩ හේවත් මිල බිඳුවේදී ප්‍රමාණයලු. සපියුම් වක්‍රයේ බෑවුම එහෙම නැත්නම් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ලු. රයිට්. අභ්‍යාස 1 හදන්න අභ්‍යාස 1. අභ්‍යාස 1 හදන්න. අභ්‍යාස 1 හදන්න. අභ්‍යාස 2ක් හදන්න. අභ්‍යාස 1යි 2යි විතරක් හදන්න තුන්වෙනි හදන්න එපා. ඔන්න මංගාන උදව්වක් දුන්නා මකලා දැම්ම ඔක්කොම. උත්තර කැමති නම් දාන්න දැන් මේ නැතත් කමක් නැහැ නේද? ටික උත්තරනේ. නොදැම්ම කියලා අවුලක් නැහැ. තමන්ගේ උත්තර හරිද බලන්න මං හැදුවා. අටයි 10යි 78යි 90යි. ඔන්න ඔහමයි තියෙන්නේ. එතකොට මල්ෂාන් අපි ඉස්සරලම කාවද ගන්න try කරන්නේ ඒවනේ. ඔව් සර්. right. ඒ කියන්නේ මිල බිඳුවේදී ප්‍රමාණය. ඊළඟ බලනවා මිල බිඳුව තියනවද කියන්නේ. තියනවද නැද්ද? නෑ සර්. ඇයි මේදී? මේ බිඳුවක් තියනවනේ මෙතන. එහෙම ගන්න බෑනේ සර්. ඒක 10 බිඳුව මිසක් ඒක මේ මිල බිඳුව නෙමෙයි නේද? ඔව් සර්. එහෙනම් ඒක ඔන්න බෑ. ඒ ගන්න බෑ. ඒ ගන්න බැරි නම් අදහස අත්හරින්න. අදහස අත්හරින්න. ඒ ගන්න බැරි වුණාම try එකක් දෙනවා මොකද්ද? B ගන්න. කොහෙද ගිහිල්ලා? පැත්තකට ගිහින්. B ගන්න පැත්තකට ගිහිල්ලා. B ගේ සූත්‍රය තමයි ඩෙල්ටා එක බෙදෙන්න ඕන ඩෙල්ටා එක. ළඟ එක යටින් දුර එක අවුටින්. ඒ කියන්නේ ඩෙල්ටා P ඩෙල්ටා QS. හරිනේ? මිලේ වෙනස කීයද? 2යි.
එකයි. ධනද ඍණද? ධනස 70යි 90යි අතර වෙනස 12යි. ඒකක් දාලා නේද පුතා? ඔව් සර්. උත්තරේ 6 නේද? ඔව් සර්. එහෙනම් QS සමානයි A ධන 6යි P. නොදන්නා පද 3යි. ඒකෙන් දෙන්නේ පුරවමු. කොහොමද පුරවන්නේ? කැමති P එකක් ගන්න මම ආසයි 10ට. එහෙනම් A යටදී තියෙනවා ප්‍රමාණය 90යි. 6 වරක් 10 60යි. 90යි. ධන 60 මේටදී ඍණ වෙනවා. 90 ඍණ 60 වෙනවා. සමානයි A. A සමානයි යි. එහෙනම් සමීකරණය වෙනවා QS සමානයි 30 ධන 6යි P. හවුද මල්ෂාන්? ඔව් සර්. හරි. ඒක ලියලා තියෙන තැන පොඩ්ඩක් දිලිසෙ. වෙන තැනකදී. QS සමානයි 30 ධන 6යි P. right. එහෙනම් ඊළඟ ගාන අපි හදන්න යනවා. අන්න අඩුපාඩු තිබ්බ ටක් ගාලා හදාගන්න. ඔන්න ඊළඟ ගාන හදන්න යන්න. ඊළඟ ගානේ තියෙන්නේ අද ඊළඟ ගානේ තියෙන්නේ බලමු අපි. right. 9යි 12යි. 9යි 12යි 35යි 50යි. අර වගේම ඒ ගන්න try එකක් දෙනවා. ඒ ගන්න try එකක් දෙනවා. ඒ ගන්න විදිහක් නැහැ. මොකද මිල බිඳුව නැහැ. ඒ නිසා අපි ඒක එහෙමම ලියනවා. අර වගේම B ගමු පැත්තකට ගිහින්. මිලේ වෙනස 3යි. ප්‍රමාණය වෙනස 15යි. 15 3ෙන් බෙදුවාම 5යි. හවුද මල්ෂාන්? ඔව් සර්. right. එහෙනම් අපි ඊට පස්සේ කැමති මිලක් ප්‍රමාණයක් ආදේශ කරනවා ධන. එතන ගමු මෙතන 9 ගමුකෝ 9යි. සමාවෙන්න. 5 වැඩි කිරීම 9. ඉස්සරහින් තියෙනවා 35. 5 වරක් 9 45යි. 35යි. ධන 35 මේකෙදි ඍණ 35 වෙනවා. ඍණ 45 වෙනවා. A සමානයි ඍණ 10යි. හවුද? ඔව් සර්. එහෙනම් QS සමානයි ඍණ 10 ධන 5යි P. ඔන්න ඊළඟ එකේ. දැන් මම ගානේ නාඩිය දෙන්න යන්නේ ගෝලයට. මොකද්ද නාඩිය? සමීකරණය දැක්කාම සමා වෙන්න. ලේඛනය දැක්කාම කොහොමද? වැඩි උලගක් තියලා ඉන්නේ. හයි. හරි. මොකද්ද කතන්දරේ? ලේඛනය දැක්කහම කොහොමද සමීකරණය ලියන්නේ කියලා දෙන්න යන්නේ. එකපාරම අල්ල ගන්න. QS සමානයි ප්‍රමාණය වෙනස බෙදුවා මිලේ වෙනසින් 12 බෙදුවා 2කින් ධන 6යි P. 6 වරක් කැමති මිලක් 6 වරක් 10 60යි. 90න් අඩු කරා 60. 30යි. අවුනාද වැඩේ? ඔව් සර්. right. ඊළඟ කෙනා. QS සමානයි ධන 15 බෙදුවා 3න් 5යි P. 5 වරක් 12 60යි 50න් 60ක් අඩු කරා කියන ඍණ 10යි. හරිනේ වැඩේ? සර් විභාගයට කොහොම ලිව්වොත් වැරදිද? වැරදිනේ. දැන් මේව ලේඛනේ කියලා මේව දුන්නාම කොහමද පඩාපාතු වෙන්නේ? ළඟ එකාගෙන් බලලා කියලා අනිවාර්යයෙන් හිතන්න. නැද්ද? ලේඛනේ දීලා සමීකරණය අහලා තිබ්බොත් මේව ලිව්වොත් එහෙම හදපු ක්‍රමයක් මොකුත් නැතුව ළඟ එකාගෙන් බලලා ලිව්වා කියලා හිතන්නේ.
ලකුණු දෙන්නේ නැහැ නේද? ලකුණු දෙන්නේ නැහැ. මෙහෙම වුණොත් MCQ එකේ ගානක් දීලා ඉඟ ගහන්න තියෙනවා. හරි උත්තරේ. එතකොට මෙහෙම කරගෙන ඉන්න ඕන. නෑනේ. නෑ MCQ එකේ තියෙන පහත ඉල්ලුම් ලේඛනයට අදාළ ඉල්ලුම් සමීකරණය වන්නේ. ඉවල දිවා කැටි ක්‍රමයට හැදුවා බැලුවා ගමයිද? තේරුණාද වැඩි? ඔව් සර්. ආයි මේවා ඕන වෙනවා තව ඉස්සරහට පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඔය කෙටි ක්‍රම ඕන වෙනවා. මම ආයෙසරයක් කියනවා. අපි හිමින් තමයි යන්නේ. මා විශ්වාස කරා වැඩි කරන්න. ඉදිරියේදී ගණන් ටිකක් එනවා. ඔයාගේ සහෝදර යාළුවෝ ඔය වෙන පන්ති වල සහෝදර යාළුවෝ විනාඩි 45ක් හදන ප්‍රශ්නේ විනාඩි 45ක් හදන ප්‍රශ්නේ විනාඩි 10න් හදන ඔයා. මගේ ගෝලයා වෙන්න ඕනේ. මගේ ගෝලයා කියන්නේ මේ පන්තියේ ඉඳලා නෝට් එක පුරවගත්ත එක්කලා නෙමෙයි වැඩ කරන ගෝලයා. මම මේ කියලා දෙන නාඩි මතක තියන් මේවා මතක තියන් අදහලා මාව මෙහෙමයි කියලා විශ්වාස කරලා වැඩි කරන්නේ. ඒ ගෝලයා යම් දවසක අනිත් යාළුවෝ විනාඩි 45ක් ගන්න ගාන විනාඩි 10න් හදලා පෙන්නයි. අයියලා අක්කලා ඉන්නවා දැන් විනාඩි 8ට 4 හදන සමහර කට්ටිය එක. ඒ හින්දා මේවා එකක්වත් අතාරින්න තහනම් right. අභ්‍යාස 3 කෙටි ක්‍රමයට හදලා උත්තරේ ලියලා ටක් ගාලා. අභ්‍යාස 3 කෙටි ක්‍රමයට හදලා උත්තරේ දාන්න මැසේජ් එක ටක් ගාලා බලමු කවුද දක්ෂයා කියන්නේ. එකයි කියලා දැම්මා ඉෂාරා හරි කවුරු හරි 2යි 3යි උපේක්ෂා 4යි හොඳයි උපේක්ෂා නාවල උපේක්ෂාද සිතුමිනි හොඳයි දෙල්මි ඔල්ලෝ නෑනේ අනේ ආමල්ෂාන් දැම්ම හොඳයි වෙන නෙමෙයි යන්න හරි දාන්න හොඳයි හදමු කෙටි ක්‍රමයෙන් හදනවා QS ධන 10 බෙදුවා 5න් 2යි B දෙවරක් 10 20යි 30න් 20ක් ගියාම 10යි එහෙනම් හරි නිවැරදි ක්‍රමයට හදලා උත්තරේ ලස්සනට දාගන්න ඕන කෙටි ක්‍රමයෙන් හදලා කිව්වා හරි මල්ෂාන් මේ වෙනකම් කරපු වැඩ ටිකේ අවුලක් තියනවාද නෑ සර්. ෂේප් නේද වැඩේ ඔව් සර්. හරි දැන් ඔන්න අපි ඊට පස්සේ පුතා ඔයා සැපියුම් සමීකරණය මෙහෙමනේ කිව්වේ QS සමානයි A ධන BP කියලානේ අපිට පුළුවන් මේ මෙතන ප්‍රමාණය නේද උක්ත කරලා තියෙන්නේ ඔව් සර්. අපිට පුළුවන් මෙයාගේ කන පිට එක හදන්න කන පිට කාට කියනවා පුතා ප්‍රතිලෝම සැපියුම් සමීකරණය හොඳට අහගන්න මේ වචන මෙයාට කියනවා සැපියුම් සමීකරණය කන පිට කාට කියනවා ප්‍රතිලෝම සැපියුම් සමීකරණය මේක ප්‍රතිලෝම සැපියුම් සමීකරණය ඔය තියෙන්නේ අකුරු දෙක මාරු කරා ප්‍රතිලෝම සැපියුම් සමීකරණය මෙයාට කියනවා සැපියුම් සමීකරණය එහෙම නැත්නම් තව නමක් කියනවා සපයුම් ප්‍රමාණ සමීකරණය මේ ප්‍රමාණ උක්ත කරලා තියෙනවා මෙයාට කියනවා ප්‍රතිලෝම සපයුම් සමීකරණය එහෙම නැත්නම් මිල සපයුම් සමීකරණය ඕව මතක තියාගන්න ඕනවා අපි ඉල්ලුම් සමීකරණයත් ඔහම කන පිට කාලා ඇතුළ මතකද මල්ෂාන් ඔව් සර්. ඒකම තමයි මෙතන මේ කරන්නේ එහෙනම් මෙතන A කියලා කියන්නේ කවුද මල්ෂාන් අන්තක්කණ්ඩය. ඔව් මොන අන්තක්කණ්ඩයේද ප්‍රමාණය බිඳුවේදී මිල. මෙතන මොකද්ද A කියලා කිව්වේ මිල බිඳුවේදී ප්‍රමාණය. මෙතන බෑවුම හැව්වේ නම් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා B නේ ඔව් සර්. මෙතන බෑවුම යන්නේ ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා Q. පළවෙනි ගාන හදන්න බලන්න දීලා තියෙන පළවෙනි ගාන හදන්න බලන්න මේ සමීකරණේ ලියලා
ආදේශ කරලා හදන්න බලන්න. PS කියලා හදන්න බලන්න. පුතා බෑවම භාග සංඛ්‍යාවක් විතර ලියන්න. බෑවම භාග සංඛ්‍යාවක් විතර ලියන්න. හරි. ඔන්න මමත් එක්ක හදනවා. ලේඛනයේ දීලා තියෙන මෙයා නේද? 10යි 30යි 15යි 40යි කියලා ලේඛන නේද තියෙන මල්ෂාන්? ඔව් සර්. 10 ඔව්. කලින් ලිව්ව ලේඛනයක්මයි තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ ප්‍රමාණය බිඳුවේදී මිල. ප්‍රමාණය බිඳුව දීලා නැහැ. ඒ නිසා අදහස් අත්හැරියා. අදහස් අත්හැරියා. B හොයනවා පැත්තකට ගිහිල්ලා B සමානයි ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා Q. ඩෙල්ටා P කියන්නේ මිලේ වෙනස. මිලේ වෙනස 5යි. 10යි. උත්තරේ 2කින් 1යි. එහෙනම් මෙතෙන්ට දැම්ම 2කින් 1යි Q. ඊට පස්සේ කැමති මිලක් ප්‍රමාණයක් ආදේශ කරමු. A ධන 2කින් 1යි. මෙන්න මේ Q වෙනුවට පුතා මම අරන් දෙනවා 40 දානවා. Q වෙනුවට. P වෙනුවට දෙනවා 15. දෙකෙන් එකෙන් වැඩි කරාට පස්සේ පුතා උත්තරේ 20යි. එතන 15යි. 15න් 20ක් අඩු වුණාම A සමානයි ඍණ 5යි. හොඳ මල්ෂාන්. ඔව් සර්. PS සමානයි ඍණ 5 ධන 2කින් 1යි Q. දැක්කද? ඔව් සර්. හරි. ඔන්න දැන් ඔන්න මට උදව් කරන්න
ඔයාට මම දුන්නා නම් QD සමීකරණයක් මෙහෙම QD සමානයි 180 ඍණ 3p කියලා දුන්නා නම් මෙයාගේ කන පිට එක්කන හැදුව හැටි මතකද? ඔව් සර්. PS PD සමානයි 180 කීයෙන් බෙදුවද? 3 ඊට උත්තරේ 60යි. එතන 3න් 1යි කිව් නේද? ඔව් සර්. දැන් මට කියන්න මේක මෙහෙම වෙනකොට ඒ වගේ වැඩක් නේද මේ වෙලා තියෙන්නේ? ඔව් සර්. 10 දෙකෙන් බෙදුනාම කීයද? 5යි. 5යි දෙක ඝන පිට ගහලා දෙකෙන් 1යි. හරිනේ වැඩේ? හරි සර්. හරි. ඔයාලට මතක නම් මම ඒ වෙලාවේ දුන්න නාඩිය තමයි මේ එක සමීකරණයක් දීලා අනිත් සමීකරණ හොයන්න කිව්වොත් මම කිව්වා නාඩිය මතක තියාගන්න A බෙදන්න B ගෙන් ලියන්න B ගේ පරස්පරය. එහෙම නිකන්නුවේ. ඔව් සර්. ඒව බෙදන්න කිව්වා B ගෙන් ඊට පස්සේ ලියන්න කිව්වා B ගේ පරස්පරය. දැන් පුතා මෙතන හැබැයි දෙන්නම ඍණ ධන නේද? ඔව් සර්. මෙතන එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න බලන්න. ඉල්ලුම් වක්‍රයක් අපි හිතමු. ඉල්ලුම් වක්‍රයක ප්‍රමාණාක්ෂය කපලා තියෙන 180 නම් මිල කපන්නේ මොන පැත්තෙන්මද? ධන පැත්තෙන්. ධන පැත්තේ. හැබැයි පුතා සැපියුම් වක්‍රයක එහෙම නැහැනේ. සැපියුම් වක්‍රයක බලන්නකො එහෙමද කියලා මම මෙතනින් ඇදලා පෙන්නන්න පොඩියට. සැපියුම් වක්‍රේ පුතා ප්‍රමාණාක්ෂයෙන් නම් ගිහිල්ලා තියෙන 10 ඔය. මෙයා මිල කපන්නේ මෙන්න මෙහෙට ඇවිල්ලා ඍණ පැත්තෙන් නේද මේ? ඔව් සර්. මෙතන බිඳුව තිබිලා මේ පැත්ත ධන මේ පැත්ත ඍණනේ මේ පැත්ත ඔය. එතකොට මෙයා මෙහෙට ආවනම් කැපෙන්නේ මොන පැත්තෙන්ද? ඍණ පැත්තෙන්. ඕකේ අනිත් පැත්ත. මේ බලන්න. මිල කැපුවා නම් ධන පැත්තෙන් නේ. මිලාක්ෂය කැපුවා නම් ධන පැත්තෙන්. ඔය මිලාක්ෂය කැපුවා ධන පැත්තේ ප්‍රමාණය කපන්නේ මොන පැත්තෙන්? ඍණ පැත්තෙන්. එහෙනම් ඔන්න මතක තියාගන්න දෙයක් තියෙනවා. මොකද්ද මතක තියාගන්න තියෙන දේ? සමීකරණයක් කන පිට ගහද්දී ඉල්ලුම් සමීකරණේ නම් අවුලක් නැහැ දෙන්නම ධන තමයි. හැබැයි සැපියුම් සමීකරණේ එකෙක් ධන නම් අනිත් එක ඍණ. ඍණ. right. දැන් ඕන ගාන දීලා තියෙනවා. එහා පැත්තේ දීලා තියෙන අභ්‍යාස 2යි අභ්‍යාස 3යි. කැටි ක්‍රමයට බලලා හදලා දාන්න බලන උත්තර දෙක. අභ්‍යාස 2යි අභ්‍යාස 3යි. දැන් හද ඉන්න ඕනේ නැහැ. උඩ සමීකරණය බැලුවා ලිව්වා. සමීකරණ.